समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमुखदं धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से मुहूर्तं पिचे विඤ්ඤෝ पंडितं पयुरुपासति क्षिप्पं धम्मं विजानाति जिह्वा सूपरसं यथाति. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, අද දවසේදී මේ ප්‍රඥා නාලිකාව තුළින් ධර්ම දානයක් සිද්ධ කරන්නට යෙදෙන්නේ සමරකෝන් පවුලේ මේ පිරිස විසින් මිය පරලොව යන්ට යෙදුන ඒ.ඩබ්ලිව් සමරකෝන් මහතාගේ භාර්යාව වන ආදරණීය භාර්යාව වන විශ්‍රාමලත් විදුහල්පති කේ සමරකෝන් මහත්මිය සහ පවුලේ අය විසින් තමයි අද මේ දේශනාව සිද්ධ කරන්නට යෙදෙන්නේ. පින්වතුනි, අද දවස වෙනවට බොහෝ වෙලාවට මිනිස්සුන්ට හිත දමනය කරගන්න වැඩපිළිවෙලක් අවශ්‍ය වෙලා තියෙනවා. මොකද හේතුව අපට විවිධාකාර ප්‍රශ්න මතුවෙනකොට අපේ හිත කලබල වෙනවා. ඇයි අපේ හිත මේ විදිහට කලබලත්වයට පත් වෙන්නේ? අපට බෑ අපේ හිත දමනය කරගන්න. මේ ලෝකේ සියලු දෙනාම හොයන කාරණාව තමයි තමන්ට සැප සම්පතක් ලබන්න කියලා කාමයන් භුක්ති විඳීම සඳහා ජීවිතේ සම්පූර්ණයෙන්ම කැප කරලා තියෙනවා. දැන් බලන්න, අපි ජීවත් වෙන්නේ ලස්සන රූප ඇහැට පෙන්වන්න, මිහිරි ශබ්ද කනට අස්වන්න, හොඳ ගඳ සුවඳ ආග්‍රහණය කරවන්න, හොඳ රසයක් දිවට දෙන්න, හොඳ පහසක් ඇඟට දෙන්න. මෙන්න මේකට තමයි අපි මේ මුළු ජීවිතයක් කැප කරලා තියෙන්නේ. උපන්දා සිට මරණය දක්වාම අපි කල්පනා කරලා බැලුවොත් මේ ජීවිතේ කැප වෙලා තියෙන්නේ මේ පංචකාමයන් පිනවන්න. මේ පංචකාමයන් පිනවීම සඳහා අපට මොනවා හරි කරන්න තියෙනවා නම් ඒ දේ කරනවා. දැන් අපට අද සමාජයේ විවිධාකාර ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙලා තියෙන්නේ මේ පංචකාමයන් හරියට ලබන්න බැරි නිසා නේද? දැන් මේක හරියට නොලබනකොට අපට පීඩනයක්, අපට අසහනයක්, අපට දුක. ඒ කියන්නේ අපි කැමති මේ පංචකාමයන් හොඳට ලබන්න තියෙනවා හොඳයි. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ පංචකාමයන් කියලා කියන්නේ හරියට කුෂ්ඨයක් හැදිච්ච කෙනෙක් කුෂ්ඨේ කසමින් එයාට ආස්වාදයක් ලබන්න පුළුවන්. මෙන්න මේ ලබන ආස්වාදය වගේ කියලා. කුෂ්ඨයක් කසනකොට ආස්වාදයක් තියෙනවා. මොකද අර අපහසුව දුරු වෙනවා කුෂ්ඨේ කසනකොට. නැත්නම් කුෂ්ඨේ පුච්චනකොට. හැබැයි ඊට පස්සේ කුෂ්ඨයට මොකද වෙන්නේ? කුෂ්ඨේ වැඩි වෙනවා. හොඳ කරන්න බැරි තත්ත්වයටපත් වෙනවා. කසන්න සැපයි. කසන්න ආස්වාදයක් තියෙනවා සැපයි. මෙන්න මේ වගේ තමයි මේ පංචකාමයන් තුලින් අපි ලබන තෘප්තිය. නමුත්
අපි මනුස්ස සමාජය ගත්තොත් මුළු මහත් මනුස්ස සමාජයේම මුළු ලෝකෙම සත්වයන්ගේ ස්වභාවය එහෙම තමයි. මේ පංචකාමයන් ලැබීමේ අපේක්ෂාවෙන් තමයි ජීවත් වෙන්නේ. වෙන කිසිම කාරණාවක් නිසා නෙමෙයි පංචකාමයන් ලැබීමේ අපේක්ෂාවෙන් ජීවත් වෙනවා. දැන් අපි නිකමට හිතලා බලන්නකෝ. අපි අතීතයේ විඳ කාමයන් දැන් ඒ වගේ ඒ භුක්ති විඳීම කියන කාරණාව තුළ කිසි දෙයක් ඉතුරු වෙලා නැහැ. වර්තමානයේ විඳින දේවලුත් එහෙමමයි. අනාගතේ විඳින්න තියෙන දේවලුත් එහෙමමයි. එතකොට අපි කිසිදු ආකාරයක සදාතනික වූ සතුටක් ලැබෙන දෙයක් ඔස්සේ නෙමෙයිනේ මේ ජීවිතය ගත කරන්න හුරු වෙලා තියෙන්නේ. කිසිදු ආකාර සදාතනික සැපයක් ඒ තුලින් ලැබෙන්නේ. ඒ වෙලේ යම්කිසි తాවකාලික ආස්වාදයක්, తాවකාලික තෘප්තියක් ලැබෙනවා. ඒ తాවකාලික ආස්වාදයේ తాවකාලික තෘප්තිය වුණාට පස්සේ ඒක ඉවරයි. අන්නර කුෂ්ඨයක් අසමින් ලැබෙන ආස්වාදය වගේ. දැන් මම මේක සරලව කිව්වොත් කණ්ඩ බොණ්ඩ හොයන්න, ඉඳුන් හිටුන් හොයන්න, යාන වාහන ගන්න, ගෙවල් දොරවල් හදන්න, ඊළඟට විනෝද ගමන් යන්න. මෙන්න මේ වගේ කරුණු ඔස්සේ නේද? මෙන්න මේ වගේ විනෝදකාමී ආස්වාදයක් ලබන්න නේද අපි මුළු මහත් ජීවිතේම කැප කරලා තියෙන්නේ. අපි ඉගෙන ගන්න පුංචි කාලේ ඉඳලම මෙන්න මේ කාරණාවට. එතකොට මේකේ තියෙන දැන් අපි මේක භුක්ති විඳලා අපි හැමදාම මේ විදිහට ඉන්නවනම් කමකුත් නැහැ. ඊළඟට මරණයටපත් වෙලා අපි කොහේ යනවද කියලා දන්නෙත් නැහැ. නොදන්නා ගමනක් තියෙන තැනකදී ලැබෙන පුංචි ආස්වාදයක් ඔස්සේ මොකද්දෝ සැපයක් හොයමින් ජීවිතය ගත කරන එකක් විතරක් නෙමෙයි තියෙන්නේ. තනිකර ජීවිතය කියන්නේ ඒක. ඊළඟට මේක නොලබනකොට අපි ගැටෙනවා සමාජයත් එක්ක. ගැටෙන්නේ නැද්ද? බාහිර සමාජයත් එක්ක පුදුමාකාර විදිහට ගැටෙනවා. ඇයි ගැටෙන්නේ? අපි හිතන විදිහට අපට ලස්සන රූප පෙන්වන්න, ඊළඟට හොඳ සද්ද අස්වන්න, එහෙම නැත්නම් අපට හොඳට කාලා බීලා සතුටින් ජීවිතය ගත කරන්න අපිට මේ පංචකාමයන් ලබන්න බාහිර උපකාරයක් නැහැ. මෙන්න මේක නිසා අපි ගැටෙනවා. අපි කවුරුත් හිතන්නේ නැහැ. ඇයි අපි මේ පංචකාමයන් තුලින් විතරක් සෑහීමකටපත් වෙන්නේ? ඇයි අපට ඊට එහා ගියපු සැපයකට නැත්නම් ඊට එහා ගියපු සනසිල්ලකට යන්න බැයිද? මේ පංචකාමයන්ගෙන් ලබන සනසිල්ලට වඩා තියෙන සනසිල්ලකට යන්න බැයිද? අපට ජීවිතේ පිළිබඳව මේට වඩා හිතන්න බැයිද? මෙන්න මේක පිළිබඳව මේ ලෝකයා කල්පනා කරන්නේ නැහැ. මේ ලෝකයා හිතන්නේ නැහැ. පින්වතුනි මෙන්න මේ කල්පනා කිරිල්ල මේ හිතන විදිහ විමුක්තිකාමී සමාජයක තමයි ඇති වෙන්නේ. අන්‍ය සමාජය තුල අන්‍ය අය තුල ඒ පංචකාමයන්ගෙන් ඉක්මවලා නැත්තම් ජීවිතයේ සත්‍ය සොයමින් සැබෑ සැනසෙල්ලක් ඕනෑ කියන කාරණාවට යොමු වෙන සමාජ නැහැ. අපට අද බුදුරන් වහන්සේගේ ධර්මයක් සමාජයේ ඇහෙන නිසා අපට යම්කිසි සැනසෙල්ලක් තියෙනවා ඒ විමුක්තියක් හොයන්න යොමු වෙන්න. නමුත් බලන්න අපි බෞද්ධ සමාජයේ වශයෙන් සම්පූර්ණයෙන් අරගෙන බලනකොට අපි නිකන් බෞද්ධයි කියලා නිකන් ඔහේ කියාගන්න එකක් විතරක් නෙමෙයි තියෙන්නේ කියලා. මේ පංචකාමයන් හොඳට ලබා ගන්න නෙමෙයිදයි බෞද්ධකම හොයාගෙන යන්නේ කියලා. අපි බෝධියක් ළඟට ගිහිල්ලා වන්දනා කරලා, චෛත්‍යයක් ළඟට ගිහිල්ලා වන්දනා කරලා, බුදු පිළිමයක් ළඟට ගිහිල්ලා වන්දනා කරලා මොනවා හරි දෙයක් අපි කරලා බලාපොරොත්තු වෙන්නේ අපට මේ පංචකාමයන් හොඳට ලැබෙන මේ විදි වැඩපිළිවෙලක් නැත්නම් ඒ ලැබෙන්න කියලා නෙමෙයිද? දැන් බලන්න අපි ප්‍රාර්ථනා කරනවා අපට හොඳට රස්සාවල් යහපත් වේවා. නැත්නම් අපට ඉගෙන ගැනීම යහපත් වේවා. ඊළඟට විවිධාකාර දේවල්. දැන් මේ වගේ අපි මේ පංචකාමයන් බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි තියෙන්නේ. බුදුරන් වහන්සේගේ ධර්මයේ තියෙන පංචකාම කියන කාරණාවක් ලබාගෙන යන වැඩපිළිවෙලක් එක නෙමෙයි. නමුත් අපි ප්‍රාථමික සමාජීය මට්ටම ගත්තත් එතන තියෙන්නේ පංචකාමයන් එක්ක වැඩපිළිවෙලක් නෙමෙයිද? එතන තියෙන්නේ පංචකාමයන් එක්ක වැඩපිළිවෙලක්. කොහොම ජීවිතේ ඇත්තක් හොයන සදාතනික සනසිල්ලක් හොයන වැඩපිළිවෙල. ඒ විතරක් නෙමෙයි පින්වතුනි. හොඳට කල්පනා කරලා බලන්න. අපි තුලින් ජීවිතය ගැන හිතලා බලන්න. අද අපි බෞද්ධ සමාජය තුළ නිවන් දකින්න හොයන්නේ ඇයි කියලා. අද බෞද්ධ සමාජය තුළ නිවන් දකින්න හොයන්නේ සත්‍ය ජීවිතයේ යථාර්ථයේ හැවීම නිසා නෙමෙයි. සංසාරේ යන්න බයයි. හතර අපාය යන්න බයයි. හතර අපාය නොවැටෙන්නට ඕනේ. හතර අපාය වැටෙන්නේ නැහැ හොතපන් වෙනකොට. නිවන් දැක්කහම මේ දුක නැහැ.
එතකොට අපි සත්‍ය හැවීම කියන එකට වඩා අද අපට තන ගිහිලා තියෙන්නේ අර දුක නැති වෙනවනම් ඒ දුක නැතිව අපට කියන්නේ අර දැන් තිරිසන් ලෝක නිරය ආදී මේ සතර අපාය කියන කාරණාව තුළදී අපට ලැබෙන්නේ කාමයන් ප්‍රියමනාප විදිහට නෙමෙයිනේ. අපට කාමයන් ලැබෙන්නේ ප්‍රියමනාප විදිහට සතුටක් ඇති වෙන විදිහට භුක්ති විඳින්න නෙමෙයි. දුකක්. දැන් ඒකට අකමැති. අපි ඒක නැතුව තියෙනවා නම් හොඳයි. ඒ වගේම අවංකව කල්පනා කරලා බලන්න. දිව්‍ය ලෝකේ දිව්‍ය සැප, බ්‍රහ්ම ලෝකේ බ්‍රහ්ම සැප කියන මෙන්න මේ කාරණා ටික එක අපේ හිතේ කොහේ හරි අකමැත්තක් කියන කාරණාව තියෙද කියලා. අපේ හිතේ අකමැත්තක් කියන කාරණාවට වඩා තියෙන්නේ මේ දුක්ඛිත කාමයන් නැතුව ඒ ප්‍රියමනාප කාමයන් ලැබෙනවා නම් හොඳයි කියන එක නෙමෙයිද? අපි අවංකව කල්පනා කරලා බලුවොත් අපේ හිත කැමති දිව්‍ය ලෝක යන්නේ. අපේ හිත කැමති දිව්‍ය සැප විඳින්න. අපේ හිත කැමති බ්‍රහ්ම ලෝක යන්නේ. අපේ හිත කැමති බ්‍රහ්ම සැප විඳින්න. දැන් බ්‍රහ්ම ලෝකේ නම් සාධාරණයි කාමයන් කියන එක ඉක්මවලා සම්මාද සමාපත්තිය එක්ක යමු වෙන එක. දැන් දිව්‍ය ලෝකේ ගත්තට පස්සේ මේ කාමයන් එක්කමයි. අර දුක්ඛිත කාමයන් එපා හතර අපාය යනාදී හොඳ විදියට ලැබෙන කාම මේ කාරණාව හොඳයි අපට. දැන් ඕක නෙමෙයිද අද ගොඩාක් බෞද්ධ සමාජය තුළ නිවන් දකින්න යනවා කියලාත් කරන්නේ. හතර අපාය නිදහස් වෙන්නට ඕනේ, සෝතාපන්න වෙන්නට ඕනේ කියන කාරණාව තුලනුත් කරන්නේ. ඒ කියන්නේ සංසාරයේ ස්වභාවය අනුව ගත්තාට පස්සේ අපි මේ දුක්ඛිත ගමන අයින් කරලා සපවත් ගමනකට යමු වෙන්න දාල පුණ්‍ය ධර්මයන් රැස් කරගෙන කටයුතු කරන එක හොඳයි. ඒක මොකද දුක් විඳිනා ඉන්න බැහැනේ. මොකද අපට ධර්මයක් තේරුම් ගන්න පවා යමු වෙන්න මානසික සනසිල්ලක් තියෙන්නට ඕනේ. පීඩාවක් එක්ක යන්න බෑනේ. ඉතින් ඒක නිසා හොඳයි. නමුත් අපි නිවන් දකින්න යනවා කියන හැඟීම එක්ක ඉද්දී ජීවිතයේ ඇත්ත හොයන්න යමු වෙනවා කියන හැඟීම එක්ක ඉද්දී අපේ හැඟීම තියෙන්නේ දිව්‍ය ලෝක යන්නට නම්, දිව්‍ය සැප විඳිනවා කියන කාරණාවට නම් අපි තුල තියෙනවද ජීවිතයේ ඇත්තක් හොයනවා, පංචකාමයන් ඉක්මවනවා කියන හැඟීමක් නෑනේ. ඒක අපි නිකන් ඔහේ කටවචන ටික කියන එකක් විතරක් වෙලානේ. අපි කරන, අපි දකින ප්‍රතිපදාව තුළ නිවන් දැකීම කියන කාරණාව එක්ක යමු වීමක් නෑනේ. අපි කරන, අපි දකින ප්‍රතිපදාව තුළ නිවන් දැකීම කියන කාරණාව එක්ක යමු වීමක් නෑ. ඇතුළෙන්ම අපි හොඳට කල්පනා කරලා බැලුවොත් අපි කැමැතිකම තියෙන්නේ දුක්ඛිත කාමයන් නැති, නැත්නම් අනිත්‍ය අකන්ත අමනාප කියන මෙන්න මේ රූප ශබ්ද ගන්ධ රස පහස කියන දේවල් නැතුව ඉෂ්ඨකාන්ත මනාප ප්‍රියමනාප දේවල් ලබන්න ඕනේ කියන කාරණාව. අපි නිවීම කියන කාරණාව හිතාගෙන ඉන්න එකට. අර දුක නැහැ. සංසාරේ දුක නැහැ. නිවීම කියන වචනේ තුල ගත්තාම මේකේ තේරුම නිවුණ කියන එකනේ. නිවුණ කියන කාරණාවෙන් ඉස්මතු වෙන්නේ පින්වතුනි තව කාරණාවක් ලැබුණා කියන එක නෙමෙයි. දැන් අද අපි නිවන් දකින්නවා කියන කාරණාව එක්ක කල්පනා කරලා බලනකොට අපි කැමති අර දුක නැතුව හොඳින් සෝතාපන්න වෙලා නැත්නම් සකදාගාමී අනාගාමී රහත් වෙලා හොඳ තත්වයක ඉන්න. දැන් නිවීම කියන වචනයට දෙන අර්ථය බලන්න සිදු වෙලාද කියලා. නිවුණා. දැන් අපි ගත්තොත් එහෙම අපි ගින්නක්පත් වෙනවා. ගින්න නිවුණා. ඒතර ගින්න නිවුණා කිව්වට පස්සේ වෙන මොනවද ලැබිලා තියෙනවද? නෑ, ගින්න නිවුණා. දැන් ගින්න නිවුණා නම් නිවිච්ච බවක් ඉස්මතු වෙන්න ඕන මිසක් අහපව් තවත් දෙයක් ලැබෙන්න බෑ. දුක කියන කාරණාව නිවුණා නම් අපට තවත් වූ දෙයක් ලැබෙන්න බෑ. අද අපේ සමාජයේ හුරු වෙලා තියෙනවා අර සෝතාපන්න වීම, සකදාගාමීම, අනාගාමීම, රහත් වීම කියන දේවල්. ඒ කියන්නේ අපි තවත් ලැබෙන දෙයක් බවට පත් කරගෙන ඒ දේ කරා යන්න තිබෙන්නා වූ කාරණාවෙන් ඉක්මවන්න හොයනවා. ඔක නෙමෙයිද කරන්නේ? සෝතාපන්න, සකදාගාමී, අනාගාමී, අරහත් කියන කාරණාවල් ලබා ගන්න තිබෙන්නා වූ මේ දුකින් අයින් වෙන්න හදනවා. අරව ලබා ගන්න. ඉතින් මේ කටයුතු කරන තැනට, මේ සිදුවෙන ක්‍රියාවට නිවීම කියන අර්ථාන්විත භාවයක් කොහොමනම් දෙන්නද? ඒ සිදුවෙන වැඩපිළිවෙලටම නිවීම කියන්නේ නිවීම යන වැඩපිළිවෙලක් කියන්න බෑ. වෙන එකකට යොමු වෙන්න යන්නේ. යම් කිසි කෙනෙක් සත්‍ය දැක්කහම නිවෙන වැඩපිළිවෙලට යොමු වුණාම එයාට කියන ලේබල් එකක් මේ ලෝකයට හඳුන්වා දෙන්න කියනවා ආං සෝතාපන්න, සකදාගාමී, අනාගාමී, අරහත් කියලා. එහෙම නැතුව
අපේ හැඟීම තුළ තියෙනවා නම් යම් කිසි හරි විදියකින් ඒ කාරණාවක් ඔස්සේ යන වැඩපිළිවෙල අඩුම තරමේ ඒ ප්‍රතිපදාවට යන්න යොමු වෙන මූලික දේවත් නැහැ. ඒ මූලික හැඟීමවත් නැහැ. ජීවිතය ඇත්ත හොයන්න ඕනේ කියන කිසිදු හැඟීමක් ඇති වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපි හොඳට කල්පනා කරලා බලන්නට ඕනේ අපි ජීවිතයේ සත්‍ය හොයන්න නැත්නම් මේ නිවීම කරා යන වැඩපිළිවෙලකට යමු වෙන්න. අපි අවංකවම ආධ්‍යාත්මයේ තුලින් කල්පනා කරනවද කියලා. තව මොනවා හරි ලබන්න අපේක්ෂාවෙන් කල්පනා කරනවද ජීවිතයේ සත්‍ය හොයන්න ඕනේ කියන කාරණාව එක කල්පනා කරනවද? මෙන්න මේ පිළිබඳව අපි ඇතුළතින්ම හොයන්නට ඕනේ. අපි ඇතුළතින්ම හෙව්වොත් තමයි අපට අපි කරන කාරණාව වැරදි නම් අපට නිරවුල් කරගන්න පුළුවන්කමක් තියෙනවා. මම ඔබට මාතෘකා කරන්නට යෙදුනේ ගාතාවක්. ඒ ගාතාවට හේතු වෙන්නේ ඒ කාලේ හිටියා බද්දවග්ගිය කියලා කුමාරවරු 30 දෙනෙක්. මෙන්න මේ කුමාරවරු ඒ කුමාරවරුන්ට කුමාරිකාව 29ක් හිටියා. එක්කෙනෙකුට හිටියේ නෑ. එතකොට එක කුමාරයෙක් අර එක කුමාරිකාවක් කුලියට ගත්තා. එතකොට දැන් මේ 30 දෙනා දැන් 60 දෙනෙක් ඉන්නවා. ජල ක්‍රීඩාවේ දෙන නැත්නම් උයන් ක්‍රීඩාවේ දෙන්න ඒ කට්ටිය යමු වෙලා අර ජල ක්‍රීඩා කරනකොට නැත්නම් නාන ආදී කටයුතු කරනකොට ඇඳුම් ආභරණ ඔක්කොම ටික ගලවනවානේ. ඉතින් ඒව ගලවලා පැත්තකින් තියලා මේ ඒ ක්‍රීඩා කරන අතරතුර අර කුලියට ගත්ත කාන්තාව ඉන්නවනේ. මේ කාන්තාව අර රන් ආභරණ ඔක්කොම ටික අරගෙන පැනලා යනවා. ඒ අවස්ථාවේදී අර රාජකුමාරවරු 30 දෙනා බද්දවග්ගිය කුමාරවරු 30 දෙනා අනිත් රාජකුමාරිකාව 29 මාලිගාව වලට ඇරලා දැන් යනවා අර හොරකම් කරගෙන ගිය කාන්තාව හොයාගෙන. රන් ආභරණ හොරකම් කරගෙන ගිය කාන්තාව හොයාගෙන. මේ යන අතරමඟදී ඔන්න බලන්නකො මේ ප්‍රඥාවේ ස්වභාවය කියන එක. දැන් අද අපට ඔය වගේ ගතියක් තියනවද කියලා හොඳට කල්පනා කරලා බලන්න පුළුවන් මේ කතාව ඇහුවට පස්සේ. බුදුරන් වහන්සේ අතරමඟ ගහක් මුල වැඩ සිටිනවා. අර කුමාරවරු 30 දෙනාට හම්බ වෙන බුදුරන් වහන්සේ. බුදුරන් වහන්සේගෙන් අහනවා අර කුමාරවරු මේ පැත්තට කාන්තාවක් එහෙම ගියාද කියලා. දැන් මේ මෙතන තියෙන ප්‍රශ්නේ බලන්නකෝ. තමන්ගේ සහ කුමාර සියලු දෙනාගේ ආභරණ ටික හොරකම් කරගෙන යන ගමනක්. යන තැනදී එයාව හොයාගෙන යන ගමනක්. දැන් ඒ කියන්නේ ලොකු අවශ්‍යතාවයක් ඒකට තියෙනවනේ. ඊළඟට කුමාරිකාව ටික මාලිගාව වලට ඇරලා දැන් මේ රාජකුමාරවරු වෙනම ප්‍රශ්නයක් ඔස්සේ යන තැනක් මේ තියෙන්නේ. මේ අවස්ථාව. බුදුරන් වහන්සේ අවස්ථාවේදී අහනවා ඒ කුමාරවරුන්ගෙන් කාන්තාවක් ගැන හොයනවට වඩා හොඳ නැද්ද තමන් ගැන හෙව්වොත්? දැන් ඔන්න ඔය ප්‍රශ්නේදී දැන් අපට කොහොම කිව්වොත් මොකක් වෙයිද? දැන් හොඳට හිතලා බලන්න දැන් අපට ලොකු අරුබුදයක්. දැන් අද සමාජයේ තියෙන අරුබුදේ අපට මේ එච්චර ලොකු අරුබුදයක් නෙමෙයිනේ. දැන් මේ වගේ අරුබුදයක් තියෙදි තමන්ගේ ආභරණ ටික සියල්ලක්ම අරගෙන යනවා. ඒ යන කාන්තාව දැන් හොයාගෙන යන්නේ හෙරක් හොයාගෙන යන්නේ. ඒ හෙර හොයාගෙන යන තැනදී බුදුරන් වහන්සේ අහනවා ඒ කුමාරවරුන්ගෙන් ඔබලා ගැන තමන් ගැන හෙවුන් නරක හොඳ නැද්ද කියලා අහනවා මේ කාන්තාවන් ගැන හොයනවට වඩා. ඒ අවස්ථාවේදී කුමාරවරුන්ට ඒකට හිත යනවා. ඔව් ඒක තමයි වටින්නේ තමන් ගැන හොයන එක. දැන් අද බලන්න හිතලා අපට පොඩි ප්‍රශ්නයක් ජීවිතේ ඇති වෙනකොට, ඒ කියන්නේ මේ ඛණ්ඩ නැති එකට අපට පංචකාමයන් නැති වෙනකොට අනුන්ගේ අඩුපාඩු දකිමින්, දෙස් දෙවොල් දෙමින්, ද්වේෂය වපුර ගනිමින්, වෛරය වපුර ගනිමින්, ඊර්ෂ්‍යාව වපුර ගනිමින් මෙහෙම ඉන්නවද නැද්ද? දැන් මේ සමාජයකට එහෙම ඔය වගේ දහමක් කිව්වොත් එහෙම මොනව වෙයිද? ගුටි කණ්ඩ වෙනවනේ. ඇයි? එච්චරට පින්වතුනි මිනිස්සුන්ගේ ජීවිත අඥානද නැද්ද? මිනිස්සුන්ගේ ජීවිත සත්‍ය හොයන ගතියක් එක්ක නෙමෙයි තියෙන්නේ, කාමයන් හොයන ගතියක් එක්ක. තනිකර මිනිස්යන්ගේ ජීවිතයේ තියෙන මොකක් එක්කද? සත්‍ය හොයන ගතියක් එක්ක නෙමෙයි, කාමයන් හොයන ගතියක් එක්ක. මේ කාමයන් හොයන ගතියක් එක්ක ජීවිතයේ තියෙන නිසා ඒ අයට බුදුරන් වහන්සේගේ ධර්මයක් කතා කරන්න බෑ. නිකන් ඔහේ බෞද්ධ කියන නාමයක් විතරයි තියෙන්නේ. බුදුරන් වහන්සේ දේශනා කරන එක අවස්ථාවක අතර මම මේ කාරණාව පැහැදිලි කරන්නේ මෙවැනි මේ වගේ කාරණාවක් ඔස්සේදී යම් කිසි කෙනෙකුට ජීවිතය ගැන හදාගන්න බැයි නම් මේ
බද්ද වගේ කුමාරවරු වගේ මේ වගේ අවස්ථාවකදී මෙවැනි කරුණක් කියද්දී දහමකට එනවා කියන දේ අහලකටවත් වෙන්නේ නැහැ. බුදුරන් වහන්සේ දේශනා කරන්නේ කකජොප්ම සූත්‍රය පැහැදිලි කරනවා අපේ ඇඟ දෙන්නෙක් දෙපැත්තට කියතකින් ඉරද්දී ඉරණ දෙන්නා කෙරෙහි තරහක් කවුරු හරි තුල ඇති වෙනවා නම් එයා මගේ ශ්‍රාවකයෙක් නෙමෙයි කියනවා. බලන්නකෝ මේ කතාව. ඇයි දැන් ඇඟ කියලා කියන්නේ අපට පංචකාමයන් මුක්ති විඳින තියෙන කාරණාව. හිත දියුණු කරන වැඩපිළිවෙලක් නැත්නම් ජීවිතයේ ඇත්ත හොයන වැඩපිළිවෙලක් තමයි බුදුරන් වහන්සේ පෙන්වලා දෙන්නේ. තමන්ගේ ඇඟට විනාශයක් වෙනකොට ජීවිතයේ ඇත්ත හොයන වැඩපිළිවෙල නැති වෙලා නම් ආධ්‍යාත්මයේ දියුණුව නැති වෙලා නම් එතකොට ඉතින් බුදුරන් වහන්සේ කියපු කාරණාවෙන් ප්‍රයෝජනය කරන්නද? ප්‍රයෝජනය කරන්නේ නැහැ. එහෙනම් මේ සමාජයේ මේ තියෙන කණ්ඩ බොණ්ඩ ප්‍රශ්නය කියන කාරණාව ඔස්සේ බැලුවාම එතනදී හිතන්නවත් දෙයක් තියනවද? හිතන්නවත් දෙයක් නැහැ. අපේ ගුණයන් ඉවසීම ඊළඟට අපේ ජීවිතයේ ආධ්‍යාත්මය ගැන හොයන එක, අපේ හිත দমনය කරගන්න එක ගැන හොයන එක, පංචකාමයන් වලට තියෙන ගිජුභාවය නැතිව යථාර්ථවාදීව ජීවිතේ මොකද්ද කියලා හොයන කාරණාව. මෙන්න මෙවැනි දෙයකට අපි ජීවිතය යොමු කරගන්නට ඕන. දැන් අර බද්දවග්ගී කුමාරවරු බලන්නකො මේ කොච්චර දැන් රජ කුමාරවරු එහෙම රජසැප විදිද්දි රජකම් සැප විදිද්දි ඒ අවශ්‍ය ආභරණ හොරකම් කරගෙන යනකොට ඒවා ටික හොයාගෙන යද්දි ඒ කාන්තාව ගැන හොයනවට වඩා තමා ගැන හොයන එක හොඳයි නේද කියලා ඇහුවට පස්සේ තමා ගැන හොයන ධර්මයක් අහන්න තරම් ඒ අයගේ ප්‍රඥාව කොච්චර ඉහළයිද? ඒ අයගේ ජීවිතය ගැන හිතන ගතිය කොච්චර ඉහළයිද? දැන් බාහිර ප්‍රශ්න ඇත්තෙම නැහැ. ඉතින් ඒ අයට බුදුරන් වහන්සේ පිළිවෙලට හිත කර්මන්නේ මුදු වෙන්න අවශ්‍ය වෙන විදිහට යථාර්ථ ධර්මයක් පෙන්වලා දීලා ජීවිතේ සත්‍ය පෙන්වන දහම තුලින් ඒ සියලු දෙනාම දහම අවබෝධ කරගන්නවා. ආයි රජමාලිගාවට යන්නේ නැහැ. ආභරණ හොයන එක ඒකට යන්නෙත් නැහැ. එහි භික්ෂු භාවයෙන් පැවිදි වෙනවා. අරහත්ත්වයටපත් වෙනවා. දැන් බලන්නකෝ ඔය මේ ජීවිතයේ ඇත්ත හොයන කෙනෙකුගේ ගතිය. දැන් ඔහොම කරන්න පුළුවන්කමක් බලන්න අද සමාජයේ තියෙනවද කියලා? ජීවිතයේ ඇත්තක් හොයන්න. දැන් මේ ගාථාව බුදුරණවහන්සේ අන්න ඒකත් එක්ක පැහැදිලි කරන්නේ. මුහුත්තම් පිච්චේ විඤ්ඤෝ පණ්ඩිතම් පෛරුපාසති. කිප්පන් ධම්මං විජානාති ජීවාසු පරසංගත. මුහුත්තම් පිච්චේ කියන්නේ ඊටාම කෙටි කාලයක් හරි නුවණ තියෙන කෙනෙක් පණ්ඩිතයෙක් භජනය කළොත්, පණ්ඩිතයෙක් ඇසුරු කළොත්. කවුද? නුවණ තියෙන කෙනෙක් ඊටාම කෙටි කාලයක් හරි පණ්ඩිතයෙක් ඇසුරු කරන්න ලැබුණොත් කිප්පන් ධම්මං විජානාති. ඊටා ඉක්මනින්ම ඔහු ධහම අවබෝධ කරනවා. හරියට දිවට දැනෙනා වූ රස වගේ. දිවට රස ලැබිච්ච ගමම දැනෙනවනේ. මෙන්න මේ වගේ තමයි පණ්ඩිතයා ජීවිතයේ ඇත්ත දකින්නේ. හැබැයි මේ ඥානාන්විත කෙනා පණ්ඩිතයෙක් ඇසුරු කරනකොට දැන් අපිට අද වෙලා තියෙන කාරණාව ජීවිතයේ ඇත්ත හොයනවා කියන කාරණාවට යමු වෙන්න වඩා තමන් ගැන හොයනවා කියන කාරණාවට යමු වෙන්න වඩා තමන්ට බාහිරින් දෙන සැප සම්පත් හොයනවා කියන කාරණාව තමයි එක වෙලා තියෙන්නේ. දැන් ඇහැට පෙන්වන රූප බාහිරින් අපට දෙන සැපක් නෙමෙයිද? කනට අස්වන සද්ද, නාසයට දෙන ගන්ධ, දිවට දෙන රස, කයට දෙන පහස, මෙන්න මේ අපි බාහිරින් අපේ ජීවිතයට ලබා දෙන සැප ලබා දෙන දේවල් නෙමෙයිද? බාහිරි. එතකොට අපේ ජීවිතේට මේ බාහිර දේවල් වටිනාකමකින් යුක්තව තියාගන්න නැත්නම් ඒ වටිනාකම අපි හොඳට සැපයි කියලා හිතා ගන්න දේවල් ලබා ගන්න තමයි ඕනකම තියෙන්නේ. ජීවිතය පිළිබඳව, තමන් පිළිබඳව ඇත්ත හොයන්න ඕනේ කියන කාරණාවට අද සමාජයේ ගොඩාක් විවෘත නැහැ. ඇයි මෙහෙම වෙලා තියෙන්නේ? මෙහෙම වෙලා තියෙන්නේ පින්වතුනි, අපි අද කොටු වෙලා ඉන්නවා ජීවිතය ඇත්ත හොයනවට වඩා වෙන ආගම් වෙන දර්ශන වගේ ඇදහිලිවාදවලට ඉල්ලන යාඥා කරන යදින මෙන්න මේවට බුදුදහම කියන කාරණාව සීමා වෙලා ඊළඟට බාහිර පරිසරය නැත්නම් අපි ගත්තොත් ඔන්න බෞද්ධ සමාජයක පරිසරය මේ වගේ තියෙන්නට ඕනේ. අපි මේ බාහිර පරිසරයක් සකස් කරන්න ගොඩාක් අයට අමතක කරලා තියෙනවා ආධ්‍යාත්මය හොයාගෙන යන වැඩපිළිවෙලක් එකයි බුදුදහම තියෙන්නේ කියලා.
යථාර්ථයේ හොයාගෙන යන වැඩපිළිවෙලක් එකයි බුදුදහම තියෙන්නේ කියලා ගොඩාක් අයට අමතක වෙලා යනවා. ඉතින් ඔන්න ඔය කාරණාව සිදු නොවෙන්නට නම් අපි අපේ ජීවිතය තුළ තියෙන්නට ඕනේ ජීවිතයේ ඇත්ත හොයනවා කියන කාරණාව. ජීවිතයේ සත්‍ය හොයනවා කියන කාරණාව. නුවණති බව ජීවිතයේ තියෙන්නට ඕනේ. පඬිත බව ජීවිතයේ තියෙන්නට ඕනේ. නුවණති බව පඬිත බව ජීවිතයේ තිබුණොත් අන්නේ කෙනෙකුට බාහිරින් පඬිතෙක් ඇසුරු කරොත් ඊටාම ඉක්මනින් දහම අවබෝධ කරගන්න පුළුවන්කම ලැබෙනවා. මේ දහම අවබෝධ කරගන්නකොට සිදුවෙන කාරණාව තමයි ඊතර වීම. නැත්තම් නිවීම. ඊතර වීම කියන එක එහෙම නැත්තම් නිවීම කියන එක. මොකක්ද මේ දහම අවබෝධ කරගන්නවා කියන්නේ? කුමක්ද මේ ජීවිතයේ සත්‍ය හොයනවා කියන්නේ? දැන් හොඳට හිතලා බලන්න. අද අපි අපේ ජීවිතේ ඔහේ ගත කරන එකක් තියෙනවා. ඔන්න අපි ගත්තොත් එහෙම ඇහැට රූපයක් පේනවා. කනට සද්දයක් ඇහෙනවා. නාසයට ආග්‍රහණය කරනවා. දිවට රස ලැබෙනවා. අපි මේක ඔස්සේ ඔහේ ඇදීලා යනවා. අපි කල්පනා කරනවාද ඇහැට රූපයක් පේන්නේ කොහොමද? ඇයි ඇහැට රූපයක් පේන්නේ? කනට සද්දයක් ඇහෙන්නේ කොහොමද? ඇයි කනට සද්දයක් ඇහෙන්නේ? කොහොමද ඒක අපි ඇහුණා කියලා තේරුම් ගන්නෙ? ඊළඟට නාසයට ආග්‍රහණය වෙන්නේ කොහොමද? දැන් අපිට නූතන විද්‍යාවෙන්වත් ඒකට උත්තරයක් හම්බෙලා නැහැ. ඒකට හුදු භෞතික දෙයක් එක්ක ආධ්‍යාත්මයේ හැකියන එකත් භෞතිකත්වයට සීමා කරලා බාහිරත් භෞතිකත්වයට සීමා කරලා මේ භෞතික ක්‍රියාකාරීත්ව දෙකක් විතරනේ සම්බන්ධ කරලා තියෙන්නේ. ඉතින් අපි S2 අරගෙන ඉන්නකොට හැම වෙලෙම රූප පේන්නේ නැහෙනි. අපේ අවධානය වෙනස් වුණාට පස්සේ රූප පේන එක නෙමෙයි වෙන හිතන කරනවනේ තියෙන්නේ. ඒතර භෞතික ක්‍රියාකාරීත්වය සම්පූර්ණයෙන් තියෙනවනේ. ඇහත් ක්‍රියාකාරීත්වයේ තියෙනවා, ආලෝකයකුත් තියෙනවා, බාහිරත් තියෙනවා. නමුත් රූප පේන්නේ නැහැ. එහෙම අවස්ථා නැද්ද? ඔය සමහර වෙලාවට අපි බර කල්පනාවක ඉන්න අවස්ථාවේ අපි ඉදිරියෙන් කවුරු යනකොට එහෙම නොපෙනෙන අවස්ථා තියෙනවා. ඊළඟට බොහිතලා බලන්න අපි මේ ටීවී එකක් හොඳට බලාගෙන කෑම කනකොට සමහර වෙලාවට රස නොතේරෙන අවස්ථා නැද්ද? රස නොතේරෙන අවස්ථා තියෙනවා. එතකොට දැන් හුදු භෞතික කාරණාවක් එක්කම නම් තියෙන්නේ අදාළ දිවේ ක්‍රියාකාරීත්වයට බාහිර රසය ගැටලා තියෙනවානේ. නමුත් අපට තේරෙන්නේ නැහැ. එතකොට එහෙනම් අපිට හොයන්න බලන්න තියෙනවා මොකක්ද මේ කොහොමද මේක වෙන්නේ? ඇයි මේ විදිහ අපි දැන් අපි ජීවත් වෙනවා කියන්නේ ඒකනේ. ඇහෙන් රූප දකිනවා, කනෙන් ශබ්ද අහනවා, නාසයෙන් ආග්‍රහණය කරනවා, දිවෙන් රස ලබනවා, කයෙන් පහස ලබනවා, මනසින් හිතනවා. අපි ජීවත් වෙනවා කියන්නේ මෙන්න මේක. මෙන්න මේ ජීවත් වෙනවා කියලා කියන කාරණාව සිදු වෙන්නේ කොහොමද? අපි මේක සිදුවෙන ආකාරයක් දන්නේ නැතුව වටහා ගන්නේ නැතුව දකින්නේ නැතුව නේද අපි ඒකෙක් එකතු වෙලා ඉන්නේ. හොඳට හිතලා බලන්න. ඇහෙන් රූප දකින විදිහ අපි දන්නේ නැහැ. කනෙන් ශබ්ද අහන විදිහ දන්නේ නැහැ. නාසයෙන් ආග්‍රහණය කරන විදිහ දන්නේ නැහැ. දිවෙන් රස ලබන විදිහ දන්නේ නැහැ. කයෙන් පහස ලබන විදිහ දන්නේ නැහැ. මනසින් හිතන විදිහ දන්නේ නැහැ. විදිහ දන්නේ නැහැ. රූප දකින දේවල් දන්නවා අපි. මේවයි දකින්නේ කියලා. ශබ්ද අහන දේවල් දන්නවා. ආග්‍රහණය කරන දේවල් දන්නවා. හැබැයි මේක සිදුවෙන විදිහ දන්නේ නැහැ. මේක සිදුවෙන විදිහ දන්නේ නැතුව අපි ඒක හා එකතු වෙලා කටයුත්තක් කරනවායයි කියලා කියන්නේ. හොඳට හිතලා බලන්න අඥාන වැඩපිළිවෙලක්ද ඥානාන්විත වැඩපිළිවෙලක්ද? යමක් සිදුවෙන ආකාරය ඒ ආකාරයෙන් දන්නේ නැතුව ඒහා එකතු වෙලා අපි යම්කිසි කටයුත්තක් කරනවා කියලා කියන්නේ. ඒක හරි කියලා අරගෙන අනිත් එක. ඒහා එකතු වෙන්නේ ඒක හරි කියලා අරගෙන. ඒක සිදුවෙන්නේ මෙන්න මෙහෙමයි කියලා කිසිදු ආකාරයකට තේරුම් ගැනීමක් වටහා ගැනීමක් කිසි දෙයක් නැතුව ඒක එකතු වෙලා ඒක විශ්වාස කරගෙන ඒහා ලං වෙලා කටයුතු කිරීම තුලින් යහපතක් වේවිද අයහපතක් වේවිද දන්නති දෙයක් එක්ක ලං වෙලා එකතු වෙලා කටයුතු කරනකොට යහපතක් වෙන්න ඉඩක් නැහෙනේ. කිසිදු විදියකින් යහපතක් වෙන්න ඉඩක් නැහැ. නමුත් යහපතක් වෙන්න ඉඩක් නැති වුණාට අපි කවුරුවත් ඇහෙන් රූප දකින විදිය, කනෙන් ශබ්ද අහන විදිය, නාසයෙන් ආග්‍රහණය කරන විදිය, දිවෙන් රස ලබන විදිය, කයෙන් පහස ලබන විදිය, මනසින් හිතන විදිය දන්නේ නැතුව එකතු වීමක් එක්ක ඉන්නවාද නැද්ද? අපි සියලු දෙනාම කවුරු හරි ඉන්නවද ඒක මොකද්ද කියලා හොයන අය? කොහොමද ඇහෙන් රූප දකින්නේ? ඇයි මේ ඇහෙන් රූප දකින්නේ? කොහොමද කනෙන් ශබ්ද අහන්නේ? ඇයි මේ කනෙන් ශබ්ද අහන්නේ? කොහොමද නාසයෙන් ආග්‍රහණය කරන්නේ? ඇයි මේ නාසයෙන් ආග්‍රහණය කරන්නේ? කොහොමද දිවෙන් රස ලබන්නේ?
කොහොමද කයින් පහස ලබන්නේ? කොහොමද මේක මනසින් සිදුවන්නේ? ඔහොම හිතන කට්ටියද ඉන්නේ. ඒක දන්නේ නැතුව ඒහා එකතු වෙලා හොඳ රූප දකිමින් ආස්වාදයෙන් ජීවිතේ ඔහේ ගත කරමින් ඉන්නේ. හොඳ ශබ්ද අහමින් ඒක ආස්වාදයේ භුක්ති විඳින්මින් ජීවිතේ ඔහේ ගත කරමින් ඉන්න අය ඉන්නේ. හොඳ එක එක මනසට අරමුණු වෙද්දි ඒහා එකතු වෙලා ඔහේ ජීවිතේ ගත කරමින් ඉන්න එක නෙමෙයි තියෙන්නේ. හොඳට හිතලා බලන්න. දන්නේ නැති කාරණාවකට ලං වෙලා ඒහා එකතු වෙලා ඒක එක කටයුතු කරන ජීවිතයක් නේ තියෙන්නේ. නුවණ තියෙන කෙනා මොකක් කරයිද? හිතන කෙනා මොකක් කරයිද? එයා කල්පනා කරන කොහොමද ඇහෙන් රූප දකින්නේ? ඇයි මෙහෙම රූප දැකීම සිදු වෙන්නේ? කල්පනා කරනවද නැද්ද? මම පුංචි උදාහරණයක් කියන්නම්. ඔබ දැකලා ඇති, ඔබලා සමහරවල් දන්නවා ඇති. සමහර පුංචි බබාලා, චූටි බබාලා ඉන්නවා. ඒ බබාලාට සෙල්ලම් කරන්න මොන හරි ගෙනත් දුන්නාට පස්සේ එයාලා සෙල්ලම් කරන්නේ නැහැ එකෙන්. එයාලා ඒක ගලවනවා. එහෙම අය ඉන්නව නේද? ගලවලා බලනවා මේ ඒකේ මොකද්ද වෙන්නේ කියලා. සෙල්ලම් කරනවා නෙමෙයි කරන්නේ, ඒක බලනවා. එතකොට දෙමව්පියෝ මොකද කරන්නේ? ගහනවා. ඇයි? සෙල්ලම් කරන්න ගෙනත් දුන්නේ. හැබැයි ඒ ළමයාගේ ගතිය මොකද්ද? ඒ ළමයා බලනවා මේක වෙන්නේ කොහොමද කියලා. ඒ ළමයා ඒක හිතනවා. ඒ නිසා එයා ඒක ගලවලා බලනවා. අන්න හිතන කෙනා. දැන් සාමාන්‍ය ළමයෙක් මොකද්ද කරන්නේ? සාමාන්‍ය බහුතරයක් හිට ගත්තට පස්සේ ඒකෙන් සෙල්ලම් කරනවා, විනෝද වෙනවා. හැබැයි හිතන කෙනා සාමාන්‍යයෙන් අර හිතන මට්ටමක් තියෙන ඒ ළමයා ඒකෙන් සෙල්ලම් කරන්න නෙමෙයි හදන්නේ. එයා හොයන්නේ ඒක ගලවලා ඒක වෙන්නේ කොහොමද කියලා බලනවා. ඇයි? එයාට ඒක දන්නේ නැතුව ඒක එකතු වෙලා කටයුතු කරන්න බෑ. අර හිතන බවත් එක්ක. එතකොට පින්වතුනි මෙන්න මම උදාහරණයක් කිව්වේ ඒ හිතන ගතිය කියන කාරණා. මෙන්න මේ වගේ තමයි ජීවිතේ හිතන්න යමෙක් යොමු වුණා නම්. දැන් ඔය අතීත සමාජය තුළ නැත්නම් බුදුරයන් වහන්සේ පහළ වෙච්ච මාගධි සමාජය තුළදී ඒ මිනිස්සු එහෙම කල්පනා කරන්න පටන් ගත්තා. මේ ජීවිතේ සිදුවන්නේ කොහොමද? ඇයි අපි රූප දකින්නේ? කොහොමද රූප දකින්නේ? මොකද්ද ඇහත් එක්ක මේ සිදුවෙන ක්‍රියාකාරීත්වය? ඒක එක්ක එකතු වෙලා කටයුතු කරන්න නෙමෙයි උත්සාහ කරන්නේ. ඒක සිදුවන්නේ කොහොමද කියලා හොයන්න උත්සාහ කරනවා. මෙන්න මේ සිදුවන වැඩපිළිවෙල යමෙක් හොයන්න පටන් ගත්තා නම් ඒ කෙනා ඒ හොයන්න පටන් ගත්ත කාරණාව ඇති තැනම ඇහෙන් රූප දකින කාරණාව, කනෙන් සද්ධාහන කාරණාව, නාසයෙන් ආග්‍රහණය කරන, දිවෙන් රස ලබන, කයෙන් පහස ලබන, මනසින් හිතන කාරණාව එක්ක එකතු වීමකින් ගිජි වෙලා läගගෙන ඉන්න යා යමු වෙයිද? යමු වෙන්නේ නැහැ නේද? ඇහෙන් රූප දකින්නේ කොහොමද කියලා හොයන්න පටන් ගන්නකොට, කනින් සද්ද අහන්නේ කොහොමද කියලා හොයන්න පටන් ගන්නකොට, නාසයෙන් ආග්‍රහණය කරන්නේ කොහොමද, දිවෙන් රස ලබන්නේ කොහොමද, කයෙන් පහස ලබන්නේ කොහොමද, මනසින් හිතන්නේ කොහොමද කියලා හොයන්න පටන් ගත්ත තැනදී ඒ පටන් ගැනීමත් එක්ක එයාට ජීවත් වීමේදී ලැබෙන කාරණාව එක්ක යැපෙන ජීවත් වෙන්න වෙනවා. හැබැයි අර විදිහට රූප හොයාගෙන ගිහිල්ලා ඒක läගගෙන ශබ්ද ගන්ධ රස පහස අරමුණු කියන කාරණා හොයාගෙන ගිහිල්ලා ඒක läගගෙන ඒක ආස්වාදයක් භුක්ති විඳිමින් ජීවිතේ ගත කරන්න ඕනෑ කියන කාරණාවක් යට එන්නේ නෑ. එයාට අවශ්‍යතාවය තියෙන්නේ මේක ඇත්ත කොහොමද මේක වෙන්නේ කියලා හොයන්න. දැන් මම ඔබෙන් ප්‍රශ්නයක් ඇහුවොත් ඇහෙන් රූප දකින්නේ කොහොමද කියලා. අද ගොඩාක් බෞද්ධ සමාජය නම් හුරු වෙලා තියෙනවා අර ගිරව් සම්පදාය. ඒ කියන්නේ අර ගිරවට පුළුවන් නේද යමක් කියලා දුන්නාට පස්සේ ඒක අහපව් කියන්නේ. ඒ කියන්නේ කියලා දුන්න කාරණාව එයා මොකක්වත් දන්නේ නැහනේ. අන්න ඒ විදිහට අද හුරු වෙලා තියෙන නිසා ඇහෙන් රූප දකින්නේ කොහොමද කියලා ඇහුවට පස්සේ කෙනෙක් කියන්න පුළුවන් ඇහැයි රූපයයි ඇහි විඥානයයි කියන මේ තුන එකතු වුණා ඔන්න ස්පර්ශය කියලා මොකක් හරි අද කියන්න හුරු වෙලා තියෙනවා. හැබැයි අපි ඇත්තට මේ කාරණාව දැනගෙනද දැකගෙනද මේ කියන්නේ කියන ප්‍රශ්නේ මම ඔබට පෙන්නන්නම් ප්‍රශ්නයක් තියෙනවා කියන්නේ. ගිරව් වගේ අපි ඇහැයි රූපයයි ඇහි විඥානය එකතු වුණාම ඔන්න ස්පර්ශ ඇති වෙනවා. මේ ස්පර්ශ ඇතිවීමෙන් එක ඊළඟට විදීම ඇති වෙනවා. ඒ විදීමත් එක්ක එකතු වෙනවා. මෙන්න මෙහෙම තමයි මේක සිදු වෙන්නේ කියලා කියන්න හුරු වෙලා තියෙනවා. ගිරව් ක්‍රමයට කියන්න හුරු වෙලා තියෙනවා. හැබැයි ඇහැ රූපය ඇහි විඥානි චක්කු විඥානි කන සද්දය කනේ විඥානි දැන් මේවා අකුරු වලට සීමා නොවි
වචනවලට සීමා නොවි. ලේබල් වලට සීමා නොවි. මේකේ ඇත්ත අපි දැනගත්තොත් නේද අපට මේ මෙන්න මෙහෙමයි ඇහෙන් රූප දකින්නේ කියන කාරණා තේරුම් ගන්න පුළුවන්. දැන් කයන්නයි නයන්නයි කියන කාරණාව ඉගෙන ගන්න මොන්ටිසෝරි ගියාට පස්සේ මේ අකුරු ලියනකොට ඉගෙන ගන්නවා. දැන් අපි හොඳට හිතලා බලන්න මම ඔබෙන් ප්‍රශ්නේ අහන්න කන නැත්නම් ඇහැ කියලා දැන් මේ ස්පර්ශය කියන කාරණාවට කියනවනේ කනයි සද්දයයි විඥානය එකතු වීමෙන් ස්පර්ශය ඔන්න ඒකත් තමයි සද්ද අහන්නේ. හරි කන කියන්නේ මොකද්ද? කන කියන්නේ මොකද්ද කියලා මම ඔබෙන් ඇහුවොත් එහෙම ඔබට දෙන්න තියෙනවා උත්තරයක්. නැත්නම් ඇහැ කියන්නේ මොකද්ද කියලා ඔබෙන් ඇහුවොත් එහෙම ඔබට දෙන්න තියෙනවා උත්තරයක්. ඇඟිල්ල දික් කරලා මේ අපිට ඇහැට මේ කියන්නේ ඇහැ කියලා මේ මස්ගුලියටනේ පෙන්වන්න පුළුවන්. මම ඊළඟට පෙරලා ප්‍රශ්නයක් අහනවා. ඇහැට පේන්නේ මොනවද? ඇහැට ඇහෙන් සිදුවෙන්නේ මොකද්ද? රූප දකින්න එකනේ. ඇහෙන් සිදුවන්නේ රූප දකින්න එක. දැන් ඔබ හොඳට හිතලා බලන්න ඔබේ ඇහැට ඔබ ඇඟිල්ලෙන් එනගෙන බලන්න ඔබට රූපයක් පේනවද පහසක් දැනෙනවද කියලා. ඔබේ ඇහැට ඔබ ඇඟිල්ලෙන් එනගත්තොත් ඔබට රූපයක් පෙනෙයිද පහසක් දැනෙයිද? පහසක් නේ දැනෙන්නේ. වේදනාවනේ දැනෙන්නේ. දැන් වේදනාවක් දැනෙන්නේ ඇඟටද ඇහැටද? ඇඟටනේ. වේදනාව දැනෙන්නේ ඇඟට, පහසක් දැනෙන්නේ ඇඟට, ඇහැට නෙමෙයි. එතකොට දැන් ඔබ ඇහැ කියන්නේ මොකේද? ඇහැ කියලා කියන්නේ ඒ වේදනාව දැන ඇඟටද? නෑ ඇහැට රූපනේ පේන්න ඕනේ නැත්තේ. ඇහැට පේන්න නැති රූප. දැන් අපි රූප පේන කාරණාව සිදුවෙන ඇහැ ඒකයි කියලා පෙන්නුවොත් ඒකෙන් සිදුවිය යුතු කෘත්‍ය රූප පෙනීමේ කෘත්‍ය විතරයිනේ. ඇහෙන් රූප පෙනීමේ කෘත්‍ය සිදුවෙන්න ඕනේ. නමුත් අපි ඇහැට ඇඟිල්ලෙන් ගන්නොත් ඒ වගේ දෙයක් වුණොත් අපට සිදුවෙන්නේ පහසක් දැනෙන එකනේ. එහෙනම් ඒකට ඇහැ කියන්නේ කොහොමද? ඒක භෞතික වූ සිදුවන ක්‍රියාකාරීත්වයක් විතරයිනේ. ඒක අපි එක්තරා ලේබල් කිරිල්ලක් කරනවා. රූප දැකීමේ කෘත්‍යයක් සිදුවෙන විදිහට අපි ඇහැ කියන කාරණාව තේරුම් ගන්නේ කොහොමද? කන කියන කාරණාව තේරුම් ගන්න කොහොමද? සද්දයක් ඇහිීමේ කෘත්‍යයක්. දැන් අපි කොන කන කියලා පෙන්වන්න පුළුවන් කම්බරය, කනේ මේ පිට තියෙන කොටස මේ ඔක්කොම කන කියලා පෙන්වන්න පුළුවන්. දැන් ඕකට සද්ද ඇහෙනවද කියලා බලන්න. ඕක දැන් අපි කොහෙන් හරි පිටට පෙන්නලා ඒ කාරණාව පෙන්නකොට මේකට සද්ද ඇහෙන කාරණාවක් වෙනවද? සද්ද ඇහෙන්නට කනට වෙනම ජීවි බවක් කියන්නේ නිකන් ජීවි බවක් නෙමෙයි, නිකන් අලුත් ක්‍රියාකාරීත්වයක් එක්ක ගොඩනගින්න ඕනේ නේද? දැන් මම මේ තව උදාහරණයක් කියන්නම්. දැන් ඔන්න හිතන්න මොහක් හරි තියෙනවා, අපි හිතමු ටයිල් හදන ෆැක්ටරියක් ආයතනයක් තියෙනවා. මැෂින් ටික ඔක්කොම තියෙනවා. හැබැයි කරන්ට් එක නැහැ. කරන්ට් එක නැහැ, කිසිදු දෙයක් ක්‍රියාත්මක කරන්න බෑ. දැන් අපට කියන්න පුළුවන්ද අන්න ඒ කියන්නේ දැන් ඒ යකඩ ගොඩ ඒ මැෂින් ටික ඒ කාරණාව තුලින් මෙන්න මේ වගේ ටයිල් හැදෙන නිෂ්පාදනයක් වෙනවා. එහෙම කියන්න පුළුවන්ද? එහෙම කියන්න බෑනේ. අපට ඒක පෙන්වන්න පුළුවන් යකඩ ටිකක් කියන එක විතරයි. එතනදී අපට ටයිල් හැදීමේ කටයුත්තක් වෙනවනම් අන්න අපට කියන්න පුළුවන් මෙන්න මේකෙන් ටයිල් හැදෙනවා කියලානේ. ඇයි අන්න සිදුවීම වෙනවා. එහෙම නොවන තැනදී ඒ කාරණාව ඒ මැෂින් ටික හුදු යකඩ ටිකක් විතරක් නෙමෙයිද? හුදු යකඩ ගොඩක් විතරක් නෙමෙයිද? හුදු යකඩ ගොඩක් විතරයි. ඒකට කිසිදු විදියකින් කියන්න බෑ මෙන්න මේකෙන් තමයි මෙහෙමයි ටයිල් හැදෙන්නේ. මෙහෙමයි මේ අදාළ මේ කෝප්ප ආදී දේවල් නිෂ්පාදනය වෙන්නේ. එහෙම කවදාවත් කියන්න බෑ. ඒකට යකඩ ගොඩක් කියලා විතරයි කියන්න පුළුවන්. එතකොට එහෙනම් අපි ඇහැ කියන කාරණාව, අපි කන කියන කාරණාව, අපට ඇත්තටම ඇහැ කියන කාරණාව ඇහැ බවක්ම ලැබිලාද? කන කියන කාරණාව කන බවක්ම ලැබිලාද? නෑ. අපි ඒකට ඇහැ කියලා කියන්නේ කොහොමද? මම තව ටිකක් කියලා දෙන්නම්. අපි මනසින් කල්පනා කරලා, හිතින් කල්පනා කරලා අපි ගත්ත නිමිති ටිකක් තියෙනවානේ. ඒ අපි ගත්ත නිමිති ටික එකතු කරලා අපි කියනවා මෙන්න මේකෙන් තමයි රූප දකින්නේ කියලා. මෙන්න මේ ඇහෙන්. අපි ඒ විදිහට මනසින් නෙමෙයිද කියන්නේ? හරියට මේ වගේ.
යම් කිසි කෙනෙක් ඉන්නවා මේ ඒ ෆැක්ටරියේ ටයිල් හදන ෆැක්ටරියේ වැඩ කරන ආකාරය පිළිබඳව මොනවා හරි විදියකින් අහපු කෙනෙක්. දැන් ඒ කෙනා තව කෙනෙකුට ඔන්න විග්‍රහ කරලා පෙන්නනවා මෙන්න මෙහෙමයි මේකේ වැඩපිළිවෙල සිදු වෙන්නේ කියලා. දැන් සිදු නොවෙද්දී මානසිකව චිත්ත රූප මවමින් පෙන්න යනවා. දැන් එයාට තේරුම් ගන්න පුළුවන් වේද? ඇත්තටම දැන් එතන ක්‍රියාකාරීත්වයේ සිදුවෙන විදිහක් තියෙනවද? නෑනේ. එයාට තේරුම් ගන්න බෑනේ. අපිත් මේ කරන්නේ තනිකරම. දැන් ඇහැයි රූපයයි ඇහි විඥානයයි තුන එකතු වුනහම මේකනේ ක්‍රියාකාරීත්වය. එතකොට නම් මේ ක්‍රියාකාරීත්වය කියන කාරණාව බලන්න ක්‍රියාකාරීත්වයකින් යුක්ත බවක් එක්කනේ දැන් සිදුවෙන කාරණාව සිදුවෙන්නේ මෙහෙමයි කියලා දැන් වෙන හැටි බලන්න පුළුවන් කෙනෙකුට. ඒක මානසික ලෝකයක් වුණොත් ඇහැ කියන එක මෙන්න මේකයි කියලා හරි මනසින් කියනවා. මානසික ලෝකයක්. දැන් හැබැයි ඇහි ඒ කටයුත්ත ඒ විදිහට වෙලා නැහැ. ඉතින් එහෙම දන්නේ නැතුව අපි ඒ කාරණාවට නම් කරපු පමණින් මානසික අරමුණක් ලේබල් එකක් දාපු පමණින් පුළුවන් වේවිද අපට තේරුම් ගන්න බෑ. මම ඒක කිව්ව ගිරව් වගේ කියලා. ඇහැයි රූපයයි විඥානයයි එකතු වෙනවා. කනයි සද්දයයි විඥානය එකතු වෙනවා. මේ ගිරව් වගේ. එතනින් එහාද යන්නේ. ඒ ඇහැ කියන්නේ මොකද්ද? ඒ ඇහි ක්‍රියාකාරීත්වය මොකද්ද? ඒ කන කියන්නේ මොකද්ද? ඒ කනේ ක්‍රියාකාරීත්වය මොකද්ද? ඒ නාසය කියන්නේ මොකද්ද? ඒ නාසයේ ක්‍රියා කොහොමද මේකේ කටයුත්ත වෙන්නේ? ඒ දිව, ඒ කය, ඒ මනස මෙන්න මේකේ කටයුත්ත වෙන්නේ කොහොමද කියලා අපිට ඒක තේරුම් ගන්න අපි හිතන්නට වෙනවා. මොකද්ද කියලා හොයන්නට වෙනවා. ඔබ හොඳට හිතලා බලන්න ජීවිතය පිළිබඳව මේ ඇහැ කියන කාරණාව, කන කියන කාරණාව, නාසය, දිව, කය, මනස දැන් අපි ජීවත් වෙනවා කියන්නේ මේ කරුණුත් එක්කනේ. මෙන්න මේ කාරණාව මානසික සංකල්පයක් නැති ඇත්තක් වෙන්නට ඕනේනේ. හොඳට ආයෙ හිතන්න. මානසික සංකල්පයක් නැති ඇත්තක් වෙන්නට ඕනේ. අපි ඇහැ කියන කාරණාව අපි නිර්වචනය කරන්නේ මානසික සංකල්පයක් වෙන කාරණාවකින් නම් ඒකට කියන්න තියෙන්නේ ඇහි ක්‍රියාකාරීත්වයේ සිදුවීමක් ගැනද මානසික සංකල්පයක් කියලාද? ඇහැ පිළිබඳව මානසිකව දුන සංකල්පයක්. එතනින් එහා දෙයක් තියෙනවද? නෑ. එතනින් එහා දෙයක් නෑ. කන පිළිබඳව සිදුවෙච්ච මානසික සංකල්පයක්. නාසය පිළිබඳව සිදුවෙච්ච මානසික සංකල්පය. දැන් මානසික සංකල්ප කියන ඒවා ඇත්තමද? මානසික සංකල්ප කියන ඒවා මානසික ගොඩනගෙන දේවල් නේ. ඒවා සත්‍ය නෙමෙයි. එතකොට අපි ඇහැ කන නාසය දිව කය මනස ගැන ඇත්තයි කියලා කල්පනා කරපු දේ මානසික සංකල්පයක් නම් ඒක ඇත්තද? නෑනේ. දැන් අද විදර්ශනා කරනවා කියලා ඇත්ත දකින්නවා කියලා සිදුවෙන්නේ මෙහෙමයි කියලා අපි ඔන්න කල්පනා කරනවා. ඔන්න දැන් ඇහින් රූප දැක්කේ මෙහෙමයි. ඇහැයි රූපයයි විඥානයයි එකතු වුණා. ඔන්න දැන් මේ තුන එකතු වීමත් එක්ක මෙහෙම සිද්ධ වෙනවා කියලා. දැන් මේ මොනවද? මානසික සංකල්පනේ. අපි හොයන්න යන්නේ නෑනේ. අපි කල්පනා කරන්න යන්නේ නෑනේ. අපි ඒ පිළිබඳව සත්‍යවාදීව හිතන්න යන්නේ නැතුව අපි මානසික සංකල්පය ඇත්තයි කියලා අරගෙන ඉන්නවා. හොඳට හිතලා බලන්න. මානසික සංකල්පයකට යන්නේ නැතුව මෙන්න මේ ඇහැ කියන්නේ මොකද්ද? කන කියන්නේ මොකද්ද? නාසය කියන්නේ මොකද්ද? දිව කියන්නේ මොකද්ද? කය කියන්නේ මොකද්ද? මනස කියන්නේ මොකද්ද කියන කාරණාව හොයාගෙන යනකොට අපට කිසිදු විදිහකින් ඇස කියන්නේ මෙන්න මේකයි කියලා, කන කියන්නේ මෙන්න මේකයි කියලා, නාසය දිව කය මනස කියන්නේ මෙන්න මේකයි කියලා මානසික සංකල්පයක් නැතිව ඇත්ත හැටියටම නිර්වචනයක් දෙන්න පුළුවන් වේවිද? කවදාවත් බෑ. බලන්න හොඳට හිතලා මානසික සංකල්පයක් නැතුව මෙන්න මේකයි ඇහැ කියන්නේ, මේකයි කන කියන්නේ, මේකයි නාසය කියන්නේ, මේකයි දිව කියන්නේ, මේකයි කය කියන්නේ, මේකයි මනස කියන්නේ කියලා පැහැදිලි කිරීමක් සංකල්පයක් නැතිව දෙන්න පුළුවන් වෙන්නේ බෑ. සංකල්පයකින් දෙන පැහැදිලි කිරීම ඇත්තක්ද සංකල්පයක්ද? සංකල්පයක්. ඔන්න ඔය දෙක එක්ක අපි හොඳට හිතන්න. සංකල්පයකින් පැහැදිලි කරන කාරණාව ඇත්තක් නෙමෙයි සංකල්පයක්. එතකොට සංකල්පයකින් තොරව
අපට මේ පිළිබඳව ඇත්තක් කියලා මේකයි කියලා කියන්න පුළුවන්. ඇහැ මේකයි, කන මේකයි, නාසය මේකයි, දිව මේකයි, කය මේකයි බෑ. රූප, ශබ්ද, ගන්ධ, රස, පහස, අරමුණු. ඕකත් බලන්න එහෙම පුළුවන්ද කියලා. අපට රූප කියන කාරණාව නිර්වචනයක් වෙන්න, රූප කියන කාරණාව, ශබ්ද කියන කාරණාව නිර්වචනයක් වෙන්න, රූප භව ඉස්මතු වෙන්න ඇහැ කියන කාරණාව නිර්වචනයක් පැහැදිලි කිරීමක් වෙලා තිබිය යුතුයිද නැද්ද? ඇහැටනේ රූපේ කියන කාරණාව පැහැදිලි කරන්න පුළුවන්. කියන්නේ ඇහැටනේ රූපේ ගෝචර වෙන්නේ, කනටනේ සද්දේ ගෝචර වෙන්නේ, නාසයටනේ ගන්ධේ ගෝචර වෙන්නේ, දිවටනේ රසේ ගෝචර වෙන්නේ, කයටනේ පහස ගෝචර වෙන්නේ, මනසටයි අරමුණු ගෝචර වෙන්නේ. එතකොට රූප, සද්ද, ගන්ධ, රස, පහස, අරමුණු කියන මේ කාරණා අපි පැහැදිලි කරන මම උදාහරණයක් කරගත්තා. මේ මෙතන තියෙන කෝප්පය. දැන් මේ කෝප්පය කියලා මම පැහැදිලි කරේ හොඳට හිතලා බලන්න. ඇහැ කියන කාරණාවේ සිදුවෙන වැඩපිළිවෙල තුලට හම්බ වෙන දෙයක් හැටියටද මගේ මනසට ආපු සංකල්පකින් මන් දාපු එකක්ද? ඇහැ කියන කාරණාවේ සිදුවෙන වැඩපිළිවෙලකට ගෝචර වෙන දෙයක් හැටියටද මේ කෝපය කියන පැහැදිලි කිරීම ආවේ? මම මනස තුලින් මේක කෝපය කියලා දැම්මද? මනස තුලින්නේ දැම්මේ. මනස තුලින් දාගන්න කෝපය කියන එක ඇත්තක්ද සංකල්පයක්ද? සංකල්පයක්. ඔය විදිහට සද්ද, ගන්ධ, රස, පහස හැම එකක් එක්කම ගැන හිතලා බලන්න. රූපය කියන කාරණාවට නිර්වචනයක් වෙන්න ඇහැ කියන කාරණාවත් එක්ක යොමු වෙන්නට වෙනවා. සද්දේ කියන කාරණාවට නිර්වචනයක් වෙන්න කන කියන කාරණාව එක්ක යොමු වෙන්න වෙනවා. එහෙම නැතුව අපි ඔක්කොම මනසින් දා ගන්නවා. මනසින් දා ගන්න ඔක්කොම සංකල්පනේ. එහෙනම් රූප, සද්ද, ගන්ධ, රස, පහස, අරමුණු කියන කාරණාව සංකල්පයකින් තොරව අපිට මේකයි කියලා ඇත්ත වශයෙන්ම පෙන්වන්න පුළුවන් වේද? ඒත් හම්බෙන්නේ. දැන් බලන්න පින්වතුනි, අපි මේක හිතනවා නම් හරියට හොඳට හිතන්න. අපි දැන් ඔන්න බලන්න මේ සද්ද ඇහෙන එකත් එක්කම කල්ප කියන්නම්කෝ. මේ කාරණාව පිළිබඳව අපි හරියට දැන් හිතනවා නම් ඒ කෙනා කරන්නේ මොකක්ද එහෙනම් මේ කියන්නේ කියලා හොයන ගතියක් එක්ක ඉන්නවද? දන්නේ නැති කන කියන කාරණාව එක්ක එකතු වෙනවද? එයා හිතන ගතිය තව හොයමින් ඉන්නවනේ. දැන් ඒකට ප්‍රශ්නයක් තියෙනවනේ. දන්නේ නැති දෙයක් එක්ක එකතු වෙන්නේ යාවිද නෝන තියෙන කෙනා. දන්නේ නැති දෙයක එකතු වෙන්න යන්නේ නැහැ. එයා හැම වෙලෙම දැන් මම අර කලින් පැහැදිලි කරේ සංකල්පයකින් අපි මේක දාගන්නේ. දැන් එයා ජීවිතයේ ඇත්ත හොයනවා නම් කන කියන්නේ මොකද්ද? සද්දය කියන්නේ මොකද්ද? මෙන්න මේ දෙක හොයන ගතියක් එනවා. සංකල්පයකින් දාන ගතියට ලං වෙන්නේ නැහැ. දැන් එතකොට මෝඩකම ජීවිතේ සිදු වෙයිද? නැහැ. මෝඩකම වෙන්නේ කොහොමද? මෝඩකමක් වෙන්නේ නොදන්නා දෙයක් එක්ක එකතු වෙලා ඉන්න එක. මෝඩකම එක නෙමෙයිද? නොදන්නා දෙයක් එක්ක එකතු වෙලා ඉන්න එක මෝඩකම. දැන් එයා හොයන එකමයි කරන්නේ. දැන් නොදන්නා දෙයක් එක්ක එකතු වෙලාද? නොදන්නා දෙයක් එක්ක එකතු වෙලා නෙමෙයි හොයන එකයි කරන්නේ. එතකොට හොයන එකම කරනකොට එකතු වෙන්න බෑ ඒකත් එක්කනේ. ඔන්න ඔය කරුණු දෙක හොඳට තේරුම් ගන්න. හොයන එක කරනකොට ඒකත් එක්ක එකතු වෙන්න බෑ. එතකොට මෝඩකම කියන නිර්වචනය කතා කරන්න බැරි වෙනවා. දැන් ඕක ඇහැ, කන, නාසය, දිව, කය, මනස කියන හය එකම කල්පනා කරලා බැලුවොත් ඒ විදිහේ ජීවිතයක් ගත කරන විදිහ, ඒ විදිහේ ජීවිතයක් වෙද්දි මොකක් එක්ක එකතු වෙයිද? එකතු වීමක් වෙන්න ඉඩ නැහැ නේ. ඇහැ ගැන, කන ගැන, නාසය ගැන, දිව ගැන, කය ගැන, මනස ගැන දැන් මොකද කරන්නේ යා? දැන් දන්නේ නැති දෙයක් එකතු වෙන්න බෑනේ. හොයනවා මේ ගැන. දැන් ඒකට කියනවා පින්වතුනි මොකක් කියලාද? ප්‍රඥාව, විචක්ෂණ ගතිය. අපි ප්‍රඥාව කියලා කියන්නේ මොනවද ලැබෙන ගතියට. දැන් හිතන ගතියනේ තියෙන. බොරුවක් එක්ක ඉන්නේ නැතුව විචක්ෂණය කරනවා. දැන් අන්න එකට කියනවා ප්‍රඥාව කියලා. දැන් ওই ප්‍රඥාවේ කෘත්‍යය පෙන්නනවා. මොකද්ද පෙන්වන්නේ? දුක කියන කාරණාව පිරිසිදු හොයනවා කියනවා. ඒ කියන්නේ පිරිසිදු හොයනවා කියන්නේ හොඳට හොයනවා කියන එක. දැන් මේ විදිහට ඇත්ත හොයනවා, ඇත්ත දැන් මම කියපු වචනෙම කියවනවානේ ඇත්ත හොයනවා කියලා. හොයන ගතිය නෙමෙයි තියෙන්නේ. හොයන ගතියනේ තියෙන්නේ. දුක්ඛ සමුදය නිරෝධ මග්ග කියන ආර්ය සත්‍ය ඥානියත් එක්කනේ ප්‍රඥාව කියන්නේ. දැන් පළවෙනි කාරණාව දුක. මොකද්ද ඒක කරන්නේ? හොයන ගතිය. දැන් අර ඊදෙන කාරණාව නැත්තම් අර ලැබෙන කාරණාව එක්ක läගගන්නේ නැහැ. මෝඩක මේ මුලා වෙන්නේ නැහැ. ඒක හොයනවා. ඒක මොකද්ද කියලා
හොයාගෙන යනවා. දුක මොකද්ද කියලා ලැබිච්ච කාරණා මොකද්ද කියලා හොයාගෙන යනවා. මෙන්න මේක මොකද්ද කියලා හොයාගෙන යෑමත් එක්ක හම්බ වෙනවද යම? හම්බ වෙන්නේ නැහැ. යමක් එක läග ගන්නවද? läග ගන්නෙ නැහැ. දැන් මේ මොකද්ද වෙන්නේ? ඔන්න ඕකට කියනවා පින්වතුනි නිවෙන වැඩපිළිවෙල. දැන් අපට ඕන නැත්තේ මොකද්ද? මොනවා හරි ලබා ගන්න නේද? ඇහැ කියන්නේ මෙන්න මේක තමයි ඇත්ත කියලා මට සංකල්පකින් ලබා ගන්න ඕනේ නේ. කන කියන්නේ මෙන්න මේකයි ඇත්ත කියලා මට සංකල්පකින් ලබා ගන්න ඕනේ. දැන් ඕක නෙමෙයි තියෙන්නේ. දැන් අපි ඇත්ත හොයාගෙන යද්දි දැන් මොනවා හරි ලැබෙනවද? මම ඔබට මුලින්ම පැහැදිලි කරා. සෝතාපන්න, සකදාගාමී, අනාගාමී, අරහත් කියලා මොනවා ලබන එකක් නෙමෙයි ජීවිතයේ ඇත්ත හොයන එකක් තියෙන්නේ. දැන් මේ විදිහට ජීවිතයේ ඇත්ත හොයන වැඩපිළිවෙලක් එක්ක යම් කිසි කෙනෙක් ඉන්නවනම් මේ කටයුත්තක් කරනවනම් එයාට දැන් මොනවද ලැබිලා තියෙන්නේ? අර පත්තු වෙච්ච කාරණාව නිවීමක් නෙමෙයිද වෙන්නේ? ඇහැ කන නාසය දිවකය මනස කියන කරුණු එක්ක පත්තු වෙච්ච කාරණාව එක්ක නිවීමක් නෙවෙන්නේ. දැන් ආයෙ ලැබලා දැන් මම නැති වුණාද? මම ඉන්නවද? ඔය කතා මොකක්වත් එන්නේ නැහැ. අන්න දුක පිරිසිදු හොයන කාරණාව එක්ක මේක හොයාගෙන යද්දී මොකද වෙන්නේ? ලං වෙන්න පුළුවන් බව, läග ගන්න පුළුවන් බව ඉක්මනවද නැද්ද? දැන් läග ගන්න යට ඒක බැහැගෙන ඉන්න පුළුවන් වේද ඇත්ත හොයාගෙන යන වැඩ පිළිවෙල? බෑ. අන්න දුකට හේතුව තණ්හාව. තණ්හාව කියන කාරණා විග්‍රහය තුන භව තණ්හාව පැවැත්ම කියන. දැන් මේ තණ්හාවට ඉඩ නැහැ. පැවැත්ම කියන ලං වෙන්න ඉඩ නැහැ. දැන් ඒක නිරුද්ධ වෙනවා. ඒක නිරෝධය යන වැඩ පිළිවෙලක් තියෙන්නේ. දැන් කාටද මේක උනේ? ඒ ප්‍රශ්නේ එනවාද බලන්න. කාට හරි නිවන් දැකීමක් ඇති වුණාද? දැන් ඔබ අහලා ඇතිනේ කවුද නිවන් දැක්කේ? මන්ද නිවන් දකින්නේ? රහතන් වහන්සේ මරණින් මත් ඉන්නවද නැද්ද? ওই ප්‍රශ්න ගොඩාක් එනවා නේද සමාජේ. දැන් ওই ප්‍රශ්න එකටවත් ඉඩ තියෙයිද? මෙන්න මේ විදිහේ වැඩපිළිවෙලක් තිබුණොත්. ජීවිතේ ඇත්ත හොයන වැඩපිළිවෙලක් තිබුණොත්. කිසිදු විදියකින් ඉඩක් නැහැ. දැන් මම නිවන් දැක්කද? මම සෝතාපන්න වුණාද? මම රහත් වුණාද? මගේ මොනවා හරි දුරු වුණාද? මට මොනවා හරි හම්බ වුණාද කියන මේ කිසිම දෙයක් නෙමෙයි ඉස්මතු වෙන්නේ. ඔහු තුල ඉස්මතු වෙන්නේ මොන ජීවිතයක්ද? ප්‍රඥාවන්ත බවින් යුක්ත ජීවිතේ. පිරිසිදු හොයන වැඩපිළිවෙලත් එක්ක ප්‍රතිපදාවක් ඉස්මතු වෙනවා. මාර්ගය ඉස්මතු වෙනවා. අන්න නිවීම සඳහා යමු වෙන වැඩපිළිවෙලක් බවට පත් වෙනවා. මේ තමයි නිරෝධය පිණිස, නිවීම පිණිස යථාර්ථය හොයන වැඩපිළිවෙලක් ඉස්මතු වෙන ආකාරය. ජීවිතයේ යථාර්ථය හොයන වැඩපිළිවෙලක් මේ විදිහට ඉස්මතු වෙන්නේ නැත්තම් අපි පින්වතුනි මේ නිවන් දකින්න හොයනවා කියලා කොච්චර දැඟලුවත් නිවන් දකින්න නම් බෑ. අපි මේ සංකල්පයක් විතරයි දාගන්නේ. ඇයි අපට ඇත්ත හොයන ගතිය නැහැ? ඒකයි අර බද්දවගේ කුමාරවරුන්ට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරේ තමන්ගේ ජීවිතය ගැන හොයන්න කියලා. දැන් ඔබගේ ජීවිතය ගැන නෙමෙයිද මේ ඇහැ කන නාසය දිවකය මනස කියන මෙන්න මේකත් එක්ක සිදුවෙන වැඩපිළිවෙල? ඔබගේ ජීවිතය පිළිබඳ. දැන් බලන්නකෝ ඇහැ ගැන හොයද්දී ඇහැ කියන කාරණාව ලැබීමක් හැටියට නැත්නම් ඇහැ කියන කාරණාව මෙන්න මේකයි කියලා මානසික සංකල්පයක් ඔස්සේ ලැබුණේ නැහැ. කන නාසය දිවකය මනස කියන මේ හැම එකක්ම හොයද්දී දැන් අහපව් අපට ලැබුණේ නැහැ කියලා ඒක නැති වුණා කියලා නිර්වචනයක් කරන්න දෙයක්වත් නැහැ. දැන් නැති වෙන්නේ දැන් ඇහැ නැති වෙන්න තිබුණ ඇහැක් නැති වෙන්න ඕනේ නේ. හරි මොකද්ද තිබ්බ ඇහැ? කතාවක් නැහැ නේ. මොකද්ද තිබ්බ කන නැති වෙන්න? ඒ කතාව නැහැ නේ. තිබුණේ මොකද්ද? මෝඩකමනේ. අන්න බුදුරණන් වහන්සේ අවිද්‍යාව කියන කාරණාව. ඒ කියන්නේ මෝඩකම. මේක මත පාදක වෙලා තමයි ඇහැ කන නාසය දිවකය මනස ඉස්මතු වෙන්නේ. එහෙම නේද? දැන් පටිච්චසමුප්පාද ගත්තොත් එimhe අවිද්‍යාව, සංකාර, විඥාන, නාම රූප, සලආයතන එහෙම නේද තියෙන්නේ? දැන් ඒතර මොකක් එක්කද මේවා තියෙන්නේ? ඇහැ කන නාසය දිවකය මනස මෝඩකමත් එක්ක නෙමෙයිද? අවිද්‍යාව කියන්නේ මෝඩකම. ඒතර මෝඩකමත් එක්ක මේක තියෙනවා. අපි නැති වුණා කිව්වොත් එහෙම ඇහැ කන නාසය දිවකය මනස. ඉතින් ඇහැ කන නාසය දිවකය මනස නැති වෙනවා කියන තිබ්බ වෙන්නට ඕනේ නේ. තිබුණේ ඇහැ කන නාසය දිවකය මනසද මෝඩකමද? මෝඩකම ප්‍රත්‍යේනුයි අපි මේ ඇහැ කන නාසය දිවකය මනස කියන කාරණාවක් එක්ක ලං වෙලා හිටියේ. දැන් දුරුනේ මොකද්ද? මෝඩකම. අන්න බුදුරණන් වහන්සේ පෙන්නනවා දුරු වෙන්නේ අවිද්‍යාවයි, භව තණ්හාවයි. අවිද්‍යාව කියන්නේ මෝඩකම, භව තණ්හාව කියන්නේ ඒක ලං වෙලා ඉන්න එක. මෙන්න මේ කාරණාව දුරු වුණාට පස්සේ මොකද වෙන්නේ? නිවුණා. නිවීමට යමු වුණා. මේ ඇත්ත හොයන එක නිවීමේ වැඩපිළිවෙල. ඒක නිසා පින්වතුනි
නිවීමේ වැඩපිළිවෙල කරා යමු වෙන කාරණාවේදී හොඳට තේරුම් ගන්න අපි දාගන්න මනක් කල්පිත මනෝලෝක ලබා ගන්න යන්න එපා. අද ගොඩක් වෙලාවට තියෙන්නේ ඇදහිලි වාදයක් බය දැන් වෙන ආගම් එහෙම ගත්තාම ගොඩක් වෙලාවට මොකද වෙන්නේ? ඒ ආගම් වලදී බය කරනව නේද? මේකට මේ යක්ෂයා මේ මොකක් හරි කියලා මොකක් බය කරනවා. දැන් මේ ආගමෙත් ඒක තියෙනවනේ. හරි හරි. හිතන්න එපා. ඊට වඩා හිතන්න එපා. ඕක දැන් මේක අදහන්න. ඔතෙන් සීමා කළා නැද්ද? හිතන්න දෙන්නේ නෑනේ අදහන්න සීමා කරනවා. ඉතින් අදහනකොට ඥානයක් වැඩිනවද? නෑනේ. අදහනකොට වැඩින්නේ ඥානයක් නෙමෙයි. ඉතින් ඒ නිසා නිවීමේ වැඩපිළිවෙලක් කරා යමු වෙන්න අපි අපේ ජීවිතය තුළ සත්‍ය කල්පනා කරන්නට ඕනේ. ජීවිතය ඇත්ත හොයන්නට ඕනේ. සත්‍ය හොයන සත්‍යවාදී අයට පමණයි බුදුරන් වහන්සේගේ ධර්මයේ තියෙන්නේ. අඥානකමින් මෝඩකමින් läග්ගෙන ඉන්න අයට නෙමෙයි. ඒ නිසා ඔබට මේ උතුම් ධර්ම දේශනාව අඥානකමින් läගගෙන ඉන්න වැඩපිළිවෙල ඉක්මවා ජීවිතයේ සත්‍ය සොයන නිවීමේ ප්‍රතිපදාව කරා යමු වීමටම උපකාරයක් කරගන්නවා කියලා දිෂ්ඨානයක් ඇති කරගන්න. ඉතින් අද දේශනාවක් සිද්ධ කරන්න කියලා ආරාධනා කළා තියෙන්නේ නිවීම පිළිබඳව කරුණු කාරණා පැහැදිලි කරන්න කියලා. ඉතින් ඒ නිසා තමයි මම ඔබට මේ නිවීම පිළිබඳව සැබෑවටම අර්ථය මොකක්ද කියන එක මූලික තැනින් පැහැදිලි කරේ. එහෙම නැතු අපි මොන්න දේවල් ඉගෙන ගත්තත් ඒ සියලු කාරණා අපි දාගන්න සංකල්ප විතරයි. ඉතින් ඒ නිසා ඔබ කල්පනා කරගන්න ඔබේ ජීවිතයේ සැබෑම ආධ්‍යාත්මික නිවීම සඳහා යොමු කරගන්න මේ ධර්ම උපකාර කරගන්නවා කියලා. අද දායකත්වයෙන් අරන් කටයුතු කරනවා මෙම උතුම් ධර්ම දේශනාව ප්‍රඥා නාලිකාව තුළින් විකාශය කිරීම සඳහා සදැහැති දායකත්වයෙන් දරනු ලබන්නේ පන්නිපිටිය විලියම් පෙරේරා මාවතේ පදිංචිව සිට පරලෝසපත් ඒ.එම්. සමරකෝන් මහතාගේ ආදරණීය භාර්යාව වන විශ්‍රාමරත් විදුහල්පති කේ. සමරකෝන් මහත්මිය සහ ඒ පවුලේ සියලු දෙනා විසින් සම මේ දායකත්වයෙන් අරන් කටයුතු කරන්නේ. ඒ වගේම ආරමුණ තමයි පන්නිපිටිය විලියම් පෙරේරා මාවතේ පදිංචිව සිටි ඒ.ඩබ්ලිව්. සමරකෝන් මහතා පරලෝසපත් වී 2022 අප්‍රේල් මාස 14 වන දිනට වසර 6ක් සපිරීම නිමිත්තෙන් එතුමාට පුණ්‍යානුමෝදනා කිරීම පිණිස මෙම උතුම් ධර්ම දේශනාව සිදු කරනු ලබන අතර මෙම උතුම් ධර්මදානී ජනිත වන්නා වූ පුණ්‍ය කුසල් එතුමාට අනුමෝදන් වී සසර දුක් කෙලවර ඉක්මන් භවයකදී උතුම් නිර්වාණය සාක්ෂාත් වීම පිණිස හේතු වේවා. එමෙන්ම දායකත්වයේ දරූ එම මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනාට සත්‍ය අවබෝධයේ වී නිර්වාණගාමීව පරම සුඛයෙන් සූපත් වීම දෙසා මේ උතුම් ධර්ම දානමේ පුණ්‍ය කුසලයේ හේතු වාසනා වේවා. එමෙන්ම මෙම ධර්ම දානමේ පුණ්‍ය කර්මී ජනිත වන්නා වූ හා මෙතෙක් කරන ලද පුණ්‍ය කර්මෙන් රැස් කරගත්තා වූ සියලු පින් තම තමන් නමින් අතීතයේ සංසාරේ පටන් මෙහෙමුද දක්වා මියගිය සියලු දෙනාටද ඒ.ඩබ්ලිව්. සමරකෝන් මහතාට මිය පරලෝකීය සියලු ඥාතීන්ට ගෞරවනීය දේශකයන් වහන්සේට සියලු දේශකයන් වහන්සේලාට ධර්ම ශ්‍රවණය කරන සියලු දෙනාට ඒ සෑම සියලු දෙනාගෙන් පවුල්වල පරම්පරාවලින් සංසාරගත මිය පරලෝකීය සියලු ඥාතීන් මේ පින් බලයෙන් පින් බලාපොරොත්තු සිටිනා වූ සියලු දෙනාටම මේ සියලු පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. සියලු දෙනාටම ඒ පින් අනුමෝදන් වෙත්වා. සියලු දෙනාම සූපත් වෙත්වා. ගෞරවනීය දේශකයන් වහන්සේට චිරාත් කාලයක් ශ්‍රී සද්ධර්මයේ දේශනා කිරීමට දීර්ඝායු සම්පන්නිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ රැස් කරගත සියලු පුණ්‍ය ධර්මයන් මීට වසර 6කට පෙර මිය පරලයන්ට යෙදුන ඒ.ඩබ්ලිව්. සමරකෝන් මහතාටත් ඒ වගේම මේ පවුලේ සියලු දෙනා නමින් ඒ.කේ. සමරකෝන් මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා නමින් මිය පරලයන්ට යෙදුනා වූ සියලු ඥාතීන්ට අනුමෝදන් වෙත්වා. පරලොව ජීවිත සුඛී සුවපත් භාවයටපත් වෙත්වා. ඒ සියලු දෙනාටත් උතුම් නිවනින් සැනසෙන්න මේ සියලු පින් හේතු වාසනා වේවා. ඒ වගේම දායකත්වයේ දරන විශ්‍රාමලත් විදුහල්පති කේ. සමරකෝන් මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනාටත් ඒ වගේම ප්‍රඥා නාලිකාවේ කාර්ය මණ්ඩලය ඇතුළු සියලු දෙනාට ධර්ම ශ්‍රවණය කළ ඔබ සැමටත් උතුම් දහමින් සැනසෙන්නට මේ සියලු පින් හේතු වාසනා වේවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති.